समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् यानि कानि भिक्खवे भयानि uppajjanti सब्बानि तानि बालतो uppajjanti नो पंडिततो ये केचि उपद्रवा uppajjanti सब्बेते बालतो uppajjanti नो पंडिततो ये केचि उपसग्गा uppajjanti सब्बेते बालतो uppajjanti नो पंडिततोति श्रद्धावंत सत्पुरुष बौद्ध පින්නතුනි පින්නතියනි අද උතුම් ධර්ම දේශනාව සඳහා මේ සෑම දිනම තන්පත් වී බලාපොරොත්තු වන්නේ ඒ ආරාධනාව අනුව නියමිත සූත්‍ර දේශනාවෙන් ධර්ම ශ්‍රවණය කිරීම සඳහායි. අද අපට ආරාධනා ලැබුණේ මජ්ක්‍ධිම නිකායෙහි උපරිපන්නාසකේහි දෙවැනි අනුපද වර්ගයට අයත් වන බහුධාතුක සූත්‍රය මාතෘකා කරගෙන ධර්ම දේශනාවක් පවත්වන ලෙසටයි. මෙහි දායකත්වය කැලණිය වනවාසල පදිංචි KW සුබසිංහ මහතා ඇතුළු පවුලේ සෑම විසින් දරන බව සඳහන් වෙනවා. විශේෂ අරමුණු ඇතුව මේ උදාර ධර්ම දානමේ පින සිදු කර ගන්නට එතුමා ඇතුළු පවුලේ සෑම දෙනාම ඉදිරිපත් වීමෙන් තම තමන් ලබාගත් බෞද්ධ ජීවිතවලට උදාර පිනක් අත් කර ගන්නට වගේම ලෝකවාසී සත්වයාට ධර්ම දානය කරන්නට ඉදිරිපත් වීම මොනතරම් අගනා සත්ක්‍රියාවක්ද කියන බව අපි අමුතුවෙන් මතක් කළ යුතු නෑ. ඒ බව පසක් කරගත් සදහැවත් පිරිසයි මේ පින්කමට දායකත්වයේ දරන්නේ. මට නියමිත මාතෘකා සූත්‍ර දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් ධර්මානිසංස පිළිබඳව මතක් කළ යුතු වෙනවා. පින්නතුනි, ධර්ම දේශනාවක් කරවන මේ සදහැවතුන් කරන්නේ මොනතරම් උතුම් දානයක්ද කියනවනම් දාන තුනක් පිළිබඳව සඳහන් වෙනවා. ආමිෂ දාන, අභය දාන, ධර්ම දාන කියලා. ආමිෂ දානය කියනකොට චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලාන ප්‍රත්‍යේ කියන විදියට භික්ෂූන්ට සූපස පූජාවෙන් පූජා කරන්න පුළුවන්. ඒ වගේම නොඑක් විදිහේ ජනතාවටත් අන්‍යයන්ටත් අවශ්‍ය කරන ඇඳුම්, ඒ වගේම ආහාර පාන, ඒ වගේම ඉඳුම් හිටුම්, බෙහෙත් ආදිය ලබා දෙන්න පුළුවන්. මීට අමතරව දස දාන වස්තුන් ගැන සඳහන් වෙනවා. මේ ආකාරයෙන් කරන සියලුම දානමය පින්කම් ආමිෂ දානයට ඇතුළත් වෙනවා. ඔය කඨින චීවර පූජාව පවා ඇතුළත් වන්නේ, අෂ්ට පරිස්කාර පූජා පවා ඇතුළත් වන්නේ ආමිෂ දානයට.
ඊළඟ දාණය ධර්ම දාණය. මේ අභය දාණය. අභය දාණය කියලා කියන්නේ සත්වයාට අභය දීමයි. නිර්භය බවට පත් කිරීමයි. මරණයට ආසන්න වෙච්ච එහෙම නැත්නම් ජීවිතයේ නොයෙක් බියටපත් වෙච්ච අසරණ සතුන්ට අසරණ ජනතාවට අභය දාණය දෙනවනම් ඒක අයිට වඩා වටිනවා. විශේෂයෙන් ඒක ජීවිත දානයක් වෙනවා. මරණ බිය අපි සෑම දිනාටම උරුමයි. කවුරුත් සත්ව මරණයට බිය වෙනවා. ඉතින් එවන් මරණයට ලක් වෙන්නට යන බියපත් භාවයටපත් සතුගේ හෝ ජීවිතය මුදා ගන්නට නිර්භය කරන්නට පුළුවන් නම් ඒක අභය දානයක් වෙනවා. මේ සියල්ලටම වඩා උතුම්ම දානයේ හැටියට සඳහන් වන්නේ මේ උතුම් ධර්ම දානයයි කියන බව දන්න. සාමයේ සිද්ධ කරන්නේ දානයන් අතර අතිශයින්ම උතුම් වූ සියලු දානයන් පරදවා ශ්‍රේෂ්ඨත්වයට පත්වන ධර්ම දානයයි කියලා හොඳට සතුටු වෙනවා. ධර්ම දානය අනුන්ට දෙනවා වගේම තමන් ධර්ම ශ්‍රවණය කරමින් තමන්ගේ సంతානෙහි මේ ධර්මය හොඳට තන්පත් කරගෙන හොඳින් අසා දැනගෙන ඒ අනුව ජීවිත හැඩගස්වා ගැනීමෙන් තමයි ධර්ම ශ්‍රවණයෙන් ලැබිය හැකි උතුම් ප්‍රයෝජන ලැබිය හැකිවන්නේ. මේ බව හිතේ තබා ගන්න ධර්මය හැරෙන්නට අපට වෙන පිහිටක් නැහැ පින්නතුනි. මෙලව ජීවිත යහපත් කර ගැනීමට පරලොව සාර්ථක කර ගැනීමට පමණක් නොවේ සියලු සසර දුකින් නිතර වී පරම ශාන්ත ලෝතුරු නිවනින් සැනසීමට කියන සෑම දෙයකටම අපට පිහිටවන්නේ ධර්මයයි තථාගත ධර්මයයි කියලා හොඳට ශ්‍රද්ධාවෙන් බණහන්. මේ අවස්ථාවේ මා මාතෘකා හැටියට සූත්‍ර දේශනා පාඨයක් ඉදිරිපත් කළා. මේ සූත්‍ර පාඨය මා මතක් කළ බහුධාතුක සූත්‍රයට ඇතුළත් වන පාඨයක්. මේ බහුධාතුක සූත්‍රය කියලා නම් කරලා තිබෙන දේශනාව අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම සතුටටපත් වෙලා තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා, ස්වාමීනි ආශ්චර්යයි අద్భుතයි මේ ධර්මපරයායට කියන නම කුමක්ද කියලා. උන්වහන්සේ වදාලා බහුධාතුකෝති ආනන්ද ධාරේ, මේක බහුධාතුක සූත්‍රය කියලා දරන්න. තවත් විදියකින් කිව්වා චතු පරිවට්ටෝති ආනන්ද ධාරේහි, චතු පරිවට්ට සූත්‍රය කියලා දරන්න කියලා. ඊළඟට දේශනා කළ ධම්මාදාසෝති ආනන්ද ධාරේහි, ධම්මාදාස සූත්‍රය කියලා දරන්නේ කියලා. ඊළඟට අමත දුන්දුබීති ධාරේහි, අමත දුන්දුබී කියලත් මේ සූත්‍රේ නම් කළා එහෙමත් දරාගන්නේ කියලා. අන්තිමට අනුත්තර සංග්‍රාම විජයෝති ධාරේහි, අනුත්තර නිරුත්තර සංග්‍රාම විජය හැටියට මේ සූත්‍රය දැනගන්නටයි කියලා වදාළා. මට මතක හැටියට දැක්පු හැටියට මෙච්චර නම් රාශියක් මේ සූත්‍රයට හැරෙන්නට වෙන සූත්‍රවලට භාවිත වෙලා නැහැ. මේ නම් සියල්ලම ඉදිරිපත් කළේ තිබ්බේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එතකොට මේ සූත්‍රය කොච්චර වටිනවද කියලා ඉන්ම වටහා ගන්න පුළුවන්. මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසකයට ඇතුළත් කරලා තිබෙනවා. එහි අනුපද වර්ගයේහි 5 වෙනි සූත්‍රය. මේ සූත්‍ර දේශනාව සවැත් නුවර ජේතවනාරාමේහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේහි උන්වහන්සේම භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා වදාළ දේශනාවක්. උන්වහන්සේගේ දේශනා පින්නතුනේ 4 ආකාරයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතැම් විට ධර්ම දේශනා කරන්නේ යම් කිසි සිදුවීමක් මුල් කරගෙන ඒ අනුව දේශනාවක් පවත්වනවා. ඒ වගේම කෙනෙක් ගිහිල්ලා ප්‍රශ්න අහුවොත් පුච්ඡා වසික කියලා ඒ ප්‍රශ්න කළ ආකාරයට අනුව දේශනා පවත්වන එකට පුච්ඡා වසික. කාරණයක් ඉදිරිපත් වුණු වෙලාවක කරන දේශනාව අට්ඨුප්පත්තික. අර්ථෝත්පත්ති කරගෙන දේශනා කරනවා. තව තියෙනවා ප්‍රධාන වශයෙන් අත්ත්‍ජ්ජාසේ පරජ්ජාසේ කියලා මුලින් කියවෙන දෙක. අත්ත්‍ජ්ජාසේ පරජ්ජාසය
අට්ටුප්පත්තික පුච්චාවසික පිළිවෙලින් කියනවනම් අත්පජ්ජාසය කියන්නේ බුදුරජාණන් වහන්සේම හිතලා උන්වහන්සේටම අදහස් වෙලා කරන දේශනා. පරජ්ජාසය කියන අනුන්ගේ හිත් දැකලා ඒ අනුව කරන දේශනා. දැන් මේක ඇතුළත් වන්නේ එතකොට අත්පජ්ජාසය දේශනා ගණයට. මොකද කිසිම වෙනත් කෙනෙකුගේ ප්‍රශ්නයක් නොවේ උන්වහන්සේම භික්ෂූන්ට වදාළ දේශනාව. මේ සූත්‍රය ආරම්භ කරමින් බුදුරජාණන් වහන්සේ වදාළ පින්නතුනි මා මාතෘකා කළ පාඨය. යානි කානිච භික්කවේ භයානි උප්පජ්ජಂತಿ සබ්බානි තානි බාලතෝ උප්පජ්ජಂತಿ නෝ පණ්ඩිතතෝ. යේකේච උපද්දවා උප්පජ්ජಂತಿ සබ්බේතේ බාලතෝ උප්පජ්ජಂತಿ නෝ පණ්ඩිතතෝ. යේකේච උපසග්ගා උප්පජ්ජಂತಿ සබ්බේතේ බාලතෝ උප්පජ්ජಂತಿ නෝ පණ්ඩිතතෝ. මේ දේශනාවේ අදහස තමයි යම්කිසි බිය ඇති වෙනවා නම් මේ සමාජය අපට බිය ඇති වෙනවනේ මේක විට. ඒ සියලුම බිය ඇති වෙන්නේ මහණෙනි බාලයාගෙන් කියලා වදාලා. බාලතෝ උප්පජ්ජಂತಿ. බාලයා අඥානයේ අසත්පුරුෂයා. ඒ නම් වලින් හඳුන්වන්න පුළුවන්. බාලයා නිසා තමයි බාලයාගෙන් තමයි මේ ඔක්කොම බය ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. නෝ පණ්ඩිතතෝ කවදාවත් පණ්ඩිතයාගෙන් නොවේ කියලා වදාළා. ඥානවන්තයාගෙන් පඬිතුයාගෙන් නොවේ කියලා වදාලා මේ භය ඇති වෙන්නේ. ඊළඟට යම්කිසි උපද්‍රව ඇති වෙනවා නම් මේ සමාජය අපට. ඒ උපද්‍රව සියල්ලක් බාලයාගෙන් ඇති වෙනවා පඬිතුයාගෙන් නොවේ කියලා වදාලා. උපසග කියලා වෙනත් ඔය උදුරු ඒ වගේම හිතවුල්ලාදිය මේවා ඇති වෙනවා නම් ඒ සියල්ල බාලයාගෙන් ඇති වෙන්නේ පඬිතුයාගෙන් නොවේ කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකුත් අදලා අපි කවුරුත් දන්නේ. සේතහ බික්කවේ නලාගාරෝවා තිනාගාරෝවා අග්ගිමුක්කෝ කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි. උන්වහන්සේ වදාරනව දැන් බටකොළ සෙවිලපු ගයක් තියෙනවා නම් උණකොළ හෝ බටකොළ වලින් වහලා හොයලා තියෙනවා. දැව වලින් වටේට ගේ හදලා තියෙනවා. ඒ වගේම සමහර තනකොළ සොයපු සෙවිලි කර පියස්සක් වහලක් වෙනවා වටේට දැවවල. ඔය වගේ ගියක් යම්කිසි වෙලාවක ගින්නට හසු වුණා නම් ගිනි ගත්තා නම් අසල තිබෙන කූටාගාරානිපි දහති. ඒ ළඟපාත තියෙන, කිට්ටුව තියෙන, සමීපයේ තියෙන කූටාගාර කියන්නේ බොහොම හොඳට හදාපු කුළු ගෙවල්. උල්ලිත්තාවලිත්තානි ඇතුළත පිට හොඳට පිරියම් කරපු නිවාතානි වාතයේ වළක්වපු පුස්සිතග්ගලානි හොඳට ශක්තිමත් වේ දොර ජනෙල් වහන්න පුළුවන්. ඒ වගේම වාතපාන එතකොට මේ සුලං කවුළු එහෙම වහන්න පුළුවන් මේ වගේ හොඳ ලස්සනට හදාපු මන්දිර අර බටකොළ හෝ තනකොළ සෙවිලපුගේ ළඟ තිබෙනවා නම් ඒවට ගිනි ගත්තාම ඒ කූටාගාරක් දැවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අරෝ විතරක් නෙමෙයි ළඟපාත තිබුණා නම් වෙවිලෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේ වදාළේ ඔය උපමාව ගෙනල්ලා එයෝමේකෝ භික්ඛවේ. මහණෙනි අන්න ඒ වගේම යම්කිසි බියක් ඇති වෙනවා නම් යානිකානිචි භයානි උප්පජ්ජಂತಿ සබ්බේතේ බාලතෝ උප්පජ්ජ. දැන් තේරෙනවා. යම්කිසි උපද්‍රවය ඇතන ඔක්කොම බාලයාගෙන් කියලා උපමාවකිනුත් ගෙනල්ලා පෙන්නනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ විදිහට මහන්නි බාලයා කියන්නේ ප්‍රතිභය සහිත කෙනෙක්. සප්පටිභයෝ බාලෝ. බාලයා කියන්නේ ප්‍රතිභය සහිත කෙනෙක්. ඒ වගේම බාලයා කියන්නේ උපද්‍රව සහිත කෙනෙක්. උපසර්ගයෙන් යුක්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ බාලයා පිළිබඳ තවත් තහවුරු කරමින් ওই විදිහට දේශනා කළා. ඊළඟට වදාලා මහණනි පඬිතයාගෙන් බියක් නැහැ. පඬිතයා කියන්නේ බිය විය යුතු කෙනෙක් නොවේ. නත්ති පඬිතෝ භයං. නත්ති උපද්දවෝ. නත්ති උපස්සග්ගෝ. අර කියාපු එකක්වත් පඬිතයාගෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා යලිත් වරක් උන්වහන්සේ වෙනම දේශනා කළ පිළිවෙල. මෙහෙම දේශනා කරලා ඊළඟට උන්වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කරලා උදාරනවා මෙන්න මේක නිසා තස්මාතිය භික්ඛවේ එවං සික්ඛිතබ්බං මහණනි මේ නිසා ඔබලා මෙසේ හික්මිය යුතුයි. කොහොමද? පණ්ඩිතා භවිස්සාම විමර්ශක අපි ඔක්කොම පණ්ඩිතයෝ වෙමු විමසන සුළු අය වෙමු කියලා
හික්මෙන්න කියලා. එවං හිබෝ බික්කවේ මෙහෙම හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට ආමන්ත්‍රණය කළ වදාලා ආමන්ත්‍රණය කරමින් මේ ආකාරයෙන් අනුශාසනාවක් කළ මහණනි පඬිතුයෝ වෙන්න කියලා. විමර්ශකයෝ වෙන හොඳට විමසා කටයුතු කරන අය වෙන්නේ. මෙතන බාල පඬිත වචන දෙකක් තියෙනවා. බාල කියන්නේ පින්නතුනි පස්පව් දස කුසල් කරන. මෙලොව පරලොව පිළිබඳව නොසලකා ක්‍රියා කරන. දැනුමින් අඩු අඥාන උදවිය. ඒ අය බාල කියලා කියනවා. බාල කිව්වම කුඩා දරුවටත් අත බාල දරුවටත් කියනවා. ඒ වගේම පොඩි ළමයින්ටත් බාල කියලා කියනවා ස්වභාවයෙන්. බාල දරුවා. මෙතන බාල කියලා කියන්නේ යාට නොවේ අර අඥාන අසත්පුරුෂ පස්පව් දස කුසල් කරන පුජ්‍යලයා සමාජයේට මේ ඔක්කොම බිය ඇතිවන්නේ ඒ වගේ අයගෙන් කියලා උන්වහන්සේ පැහැදිලිව වදාලා. එහෙම නැත්නම් කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන පඬිත පුරුෂයන්ගෙන් මේ දේ වෙන්නේ නැහැ කියලා. දැන් මෙහෙම දේශනා කරලා උන්වහන්සේ දේශනාව නතර කළාම ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක්. උන්වහන්සේ ප්‍රශ්න කළා ස්වාමීනි කොපමණකින් පඬිතෙක් විමර්ශකෙක් භික්ෂුවක් පඬිතෙක් වෙනවාද කියලා. කොපමණකින් පඬිතෙක්. දැන් දැනගත යුතුනේ පඬිත වෙන හැටි. නිකිතාවතානුකෝ බන්තේ පඬිතෝ බුක්ක අලං වචනාය. පඬිත භික්ෂුව කියලා කියන්න සුදුසු වන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය යම් කිසි කෙනෙක් ධාතු කුසල වේනම් ඒ වගේම ආයතන කුසල වේනම් පටිච්චසමුපාද කුසල වේනම් ථානාඨාන කුසල වේනම් එපමණකින් ඒ තනත්තා පඬිත භික්ෂුවයි කියලා කියන්න පුළුවන් කියලා. දැන් මේ විදිහට උන්වහන්සේ පඬිත භික්ෂුවක් වෙන හැටි ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළ ආකාරය. උන්වහන්සේ වදාරනවා පඬිත භික්ෂුව කියලා කිව්වේ යතෝකෝ ආනන්ද ධාතු කුසලෝ හෝති. ආනන්දය ධාතුන් පිළිබඳව දක්ෂ නම් ඒව ගැන දන්නවනම් ඒව ගැන පැහැදිලි කරන්න පුළුවන් නම් ධාතු කොටස් පිළිබඳව. ඒ වගේම ආයතන පිළිබඳව ආයතන 12ක් තිබෙනවා. ද්වාදස ආයතන පිළිබඳව දැනුමක් තිබෙනවා නම් ආબોධයක් තිබෙනවා නම් පැහැදිලි කරන්න පුළුවන් නම් අන්න ඒක ආයතන කුසල. පටිච්චසමුපාද කුසල කියලා වදාළෙන් උන්වහන්සේ වදාළ පටිච්චසමුපාද ධර්මයේ පිළිබඳව ආબોධයක් තිබෙනවා නම් දැනීමක් තිබෙනවා නම් ආන්නේ භික්ෂුව පටිච්චසමුපාද කුසලයි කියලා කියන්න සුදුසුයි කියලා. අලං වචනාය කියන්න සුදුසු. ඒ වගේම අවසාන එක තමයි ථානාඨාන කුසල වෙනවා නම් සිදු වෙන සිදු නොවන කරුණු පිළිබඳව දැනීමක් තිබෙනවා නම් ඒකට කියනවා ථානාඨාන කුසල කියලා. දැන් මේ කාරණා හතරම එකතු කරලා ධාතු කුසල, ආයතන කුසල, පටිච්චසමුපාද කුසල, ථානාඨාන කුසල කියන මෙන්න මේ කාරණා වලින් යම් භික්ෂුවක් යුක්ත නම් බුදුරජාණන් වහන්සේලා අන්න ඒ භික්ෂුව ධාතු කුසල භික්ෂුවයි කියලා නැත්නම් මේ පඬිත භික්ෂුවයි කියලා කියන්න පුළුවන් කියලා. එතකොට දැන් ඊළඟට මේ එකක් පාසා වෙනම ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා. දැන් හතරක් එකතු කොල්ලයි කරුණු දේශනා කළේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීනි කොපමණකින් ධාතු කුසල භික්ෂුව කියලා කියන්න අලං වචනාය කියන්න සුදුසුද? ධාතු කුසල භික්ෂුව කියලා කියන්න කොපමණකින් සුදුසුකම් ලබනවාද? දැන් බුදුරජාණන් වහන්සේකට පිළිතුරු දෙනවා. අට්ඨාරසකෝ ඉමා ආනන්ද ධාතුයෝ. ආනන්දේ මේ ධාතු 18ක් තිබෙනවා. ධාතු 18ක් තිබෙනවා. අපේ ධර්මයේ උගන්වන අට්ඨාරස ධාතු කියලා කියන 18ක් තිබෙනවා. අන්නේ ඒ ධාතු යතෝ ජානාති පස්සති. අන්නේ ධාතු දන්නවනම් නුවණින් දකිනවනම් විදර්ශනා ප්‍රඥාවෙන් දකිනවනම් පස්සති කිව්වා. අන්නේ භික්ෂුව ධාතු කුසල කියලා කියන්නට සුදුසුකම් ලබනවා. අලං වචනාය දාසු කුසල කියලා කියන්න පුළුවන් කියලා. එත්තාවතාපිකෝ ආනන්ද මේ පබ්බනකින්ම ආනන්දය ධාතු කුසල භික්ෂුව කියලා කියන්න ලැබෙනවා. එතන මොනවද මේ අට්ඨාරස ධාතු කියන්නේ? අපි මේ සත්‍යයන් පුජ්‍යලීන් හැටියට කතා කරනවා. අපේ එහෙම සංඥාවක් තිබෙනවා. ඒක පරමාර්ථ වශයෙන් ඇති දෙයක් නෙවෙයි මුලාවක්.
බුදුරජාණන් වහන්සේ මේ සත්වයා කියන එක නොඑක ආකාරයෙන් බෙදා දැක්වුවා පින්නත්. අට්ඨාර්ථ ධාතු හැටියටත් පෙන්වුවා. මෙන්න මේ ධාතු 18ක්. ධාතු කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න වටිනවා. ධාතු කියලා කියන්නේ පින්නත් නිජීව ධර්ම කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ නිජීව ධර්ම පිළිබඳව දේශනා කරන මේ ධාතු කියන වචනේ පාවිච්චි කළා කියලා. නිජීවත්වයේ කියන්නයි ධාතු කියන වචනේ පාවිච්චි කළේ කියලා. මොකද්ද මේ නිජීව කියන්නේ? ජීවයක් නොවේ කියන එකයි. ජීවයක් නොවේ. අපි හිතාගෙන ඉන්නවා ජීවයක් සත්වයක් පුජ්‍යලයක්. එහෙම එකක් නැහැ. ඒ නිසා තමයි ධාතු කියලා. ඒ වයින් ශූන්‍යයි. ජීවයක් නොවේ. පරමාර්ථ වශයෙන් බැලුවොත් ධාතු සමූහයක්. ජීවයක් නොවේ. උනහ 18කට බෙදුවා. මොනවාද ඒ 18? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. අපේ මේ ඉන්ද්‍රිය හයක් තිබෙනවනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ෂඩේන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය හයයි. ඔයාට ගෝචර වෙනව ඇහැට රූප. අපි අහින් කරන්නේ රූප දැකීම. කනින් කරන්නේ ශබ්ද ඇසීම. ඒවට ගෝචර රූප කියලා කියනවා. නාසයට සුවඳ, ගඳ සුවඳ දැනීම. දිවට රස දැනීම. කයට ස්පර්ශ දැනීම. මනසට ධර්ම දැනීම. මේ ආකාරයෙන් පිටුතුනි අපේ ඉන්ද්‍රියන්ට ගොදුරු වෙන ඒවත් අපේ ඉන්ද්‍රියණු දෙකම ධාතු කියලා කිව්වා. ඊළඟට මේ ඉන්ද්‍රියන්ගේ හා ගෝචර වන ඒ ධර්මවල ගෝචර රූපවල එකතු වීමෙන් ඇති වෙනවා විඥාන ධාතු කියලා. අන්න ඒ විදිහට 18ක් වෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු කියන්නේ සෝත කියන්නේ කන. අපිට ඇහෙන. මෙතන ධාතු කියලා කියන්නේ එතකොට ඒ කනේ ප්‍රසාද රූපයයි ගණන් ගන්න. එතකොට මේ සෝත ධාතු, සද්ද ධාතු, ශබ්දය කියන ඇහෙන එකනේ. ශබ්දනේ. තේරෙනවනේ. ඊට සෝත විඥාන ධාතු. ඒ කනේ හටගන්නව විඥානයක් පින්නතුනේ. ඔය දැන් අපි කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. චක්කු විඥානයක් හටගන්නේ කොහොමද? ඇහත් රූපයත් එකතු වෙනකොට එතෙන්දී ඇති වෙනවා චක්කු විඥානය. ඇහි දැනීමක් ඇති වෙනවා. ඇහි විඥානය පහළ වෙනවා. පේනවද මේ ඇහැ තිබුණට දැන් මේ බලන්න ඇහැ නැත්තම් ප්‍රසාද රූපේ නරක වෙලා නම් පේන්නේ නැහනේ. මේ අපේ ඇහි තියෙන ප්‍රසාද රූපය කියලා විස්තර කරන්න වෙලාව නොවේ. සූත්‍රයේම කියන්නේ ඕන නිසා නම් කෙටියෙන් මතක් කරගන්න. අපේ ඇහි තියෙන ප්‍රසාද රූපයේ උකුණු ඉසක් තරම් මේ රූපේ දකින ශක්තිය තියෙනවා. හොඳට පිරිමැදිච්ච සියුම් තත්ත්වය. ඒක ප්‍රසාද රූපේ. ඒකට හානියක් වුණොත් අපට රූප දකින්න බෑ. ඒක අපේ පින්දොත් දක්දන්න. ඊළඟට චක්කු ධාතුව තිබුණාට පුළුවන් කමක් නෑ රූපයක් තියෙන. චක්කුව ඇස තිබුණාට හොඳින් ඇස තිබුණත් රූපයක් ආපාතගත වෙන්න. රූපයක් කියන්නේ අරමුණක්. අරමුණ එනකොට අන්න ඇහැට ඒක දැනෙනවා. ඊළඟට ඒ දෙක නිසා ඒ දෙක තිබුණාටත් අපට දකින්න බෑ. ඇහක් තියෙන රූපයක් දකින්න අපි සමහරට දැක්කේ නෑ කියනවා. ඇයි හේතුව? අපේ ළඟින් ගියා සමහරට දැක්කේ නෑ. අපේ ඉස්සරහින් ගියා සමහරට දකින්නේ ඇහක් තිබුණා. ඇහැ තියෙනවා රූපේ තියෙනවා. හේතුව මොකද්ද? හිත පහළ වෙන්නට ඕන, විඥානය පහළ වෙන්න ඕන. ආන්න ඇසේ පහළ වෙන හිත චක්කු විඥානය. ආන්න ඒක පහළ නම් තමයි දකින්නේ. තවත් අවශ්‍ය වෙනවා ඔය ආලෝකය. දැන් ඇඳිරිය කරවලක පේන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඇහත් රූපයත් නිසා හට ගන්නව චක්කු විඥානය. ඔය තුනම ධාතු. ඊළඟට කනත් ශබ්දයක් නිසා හට ගන්නවා සෝත විඥානය. ඔය තුනත් ධාතු. ඊළඟට නාසය ගන්ධ සුවඳ හා ඒ දෙක නිසා හට ගන්නවා ගාන විඥානය. ඒ තුනම ධාතු. ජීවයක් නොවේ. ඊළඟට අපේ ශරීරය ස්පර්ශය මේ දෙක එකතු වෙනකොට අතුන කාය විඥානය. ඔය තුනම ධාතු. මනස ධර්ම, මනසට අරමුණු වෙන ධර්ම. ඔය දෙක එකතු වෙන මනෝ විඥානය. ඔන්න ඔය තුනේ ඒවත් තියෙනවා 6ක් 18ක්. මෙන්න මේක තමයි පින්නතුනේ අට්ඨාරස ධාතු කියලා කියන්නේ. සත්වයේ මේ ජීවයක් නෑ. දැන් මෙන්න මේ කියන අට්ඨාරස ධාතු පිළිබඳව ඥානාදි පස්සති. යතෝ ඥානාදි පස්සති. දන්නවනම් දකින්නවනම් විදර්ශනා ප්‍රඥා. ආන්න එත්තාවතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛූති අලං වචනාය. ආනන්දේ මෙපමණකින්ම ධාතු කුසල භික්ෂුව කියලා කියන සුදුසුයි කියලා. ආනන්ද ස්වාමීන් නැවත වරක් අහනවා.
නැවතත් උන්වහන්සේ ප්‍රශ්නයක් කරනවා ස්වාමීනි වෙනත් ක්‍රමයක් තිබෙනවද ධාතු කුසල කියලා කියන්නේ? සියාබන්තේ අඤ්ඤෝ විපර්යායෝ. ස්වාමීනි වෙනත් ක්‍රමයක් තියෙනවද පර්යායක් ධාතු කුසල භික්ෂුව කියලා කියන්නේ? සියා ආනන්දේ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වරටත් වදාරන ඊළඟට චෛමා ආනන්ද ධාතුයෝ. ආනන්දේ තවත් මේ ධාතු 6ක් තිබෙනවා. අතන 18යිනේ. ධාතු 6ක් තිබෙනවා. මොනවද මේ ධාතු? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. දැන් අපි සාමාන්‍යයෙන් මේ කවුරුත් අහලා තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මූල ධර්මය. මේවා ධාතු. මේවා ජීවයක් නෙවෙයිනේ පින්නත්. හැම දෙයකම තියෙනවා. සුද්ධාෂ්ටකෙත් එක්ක මේ හැම දෙයකම තියෙනවා මේවා. කිසි දෙයක නෑ කියන්න බෑ. සත්පුජ්‍යල පමණක් නෙවෙයි මේ ගස්කල් පර්වත ආදියෙත් තිබෙනවා. ඒවයි නැති විඥානය. එතකොට පින්නතුනේ මෙන්න මේ විදිහට තව ධාතු 6ක් උන්වහන්සේ වදාලා. පඨවි ආපෝ තේජෝ 4යි. මහා භූත කියලා කියනවා රූප. ඊළඟට කියනවා ආකාශ විඥාන. ආකාශ කියන්නේ කුමක්ද? හිස් බව පින්නතුනේ. මේ රූප කලාපතරත් මේවා හිස් තැන් තියෙනවා. අපට පේන්නේ නැහැ. ඊළඟට ආකාශ විඥාන කියන අන්නර විඥාන ධාතුව. ඒතර අපි දැන් චක්කු විඥාන ආදී දනවන සාමාන්‍ය දැනීමක් ලැබුණනේ. මෙන්න මේ විඥාන ධාතුව. උන්වහන්සේ මේ ධාතු 6 පිළිබඳව වදාරලා කියනවා මෙන්න මේ ධාතු 6 ගැන දැනීම තියෙනවා නම් ඒ වගේම ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් ඒ තරමිනුත් භික්ෂුව ධාතු කුසල කියන නමට සුදුසු වෙනවා. ඒ ධාතු කුසලෝති අලං වචනාය. ධාතු කුසල කියන්නේ සුදුසුයි කියලා වදාළා. නැවතත් ආනන්ද ස්වාමීන් වහන්සේ අනුව ස්වාමීනි වෙනත් ක්‍රමයක් වෙනත් පරයායක් තියෙනවා ධාතු කුසල භික්ෂුව කියලා කියන්නේ. සියා ආනන්ද කියනවායි කියලා වදාළා. ක්‍රම ගණනාවක් වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්දයෙන් මේ තව ධාතු 6ක් වෙනව නේද? සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස් ධාතු, දෝමනස් ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු. සුඛ කියන්නේ අපට දැනෙන සැප. දුක්ඛ කියන්නේ දුක. ඒක ධාතු. මේ කවුරුත් කරනවා නෙවෙයිනේ. සත්‍යයක් විජලෙක් නෙවෙයි. ඊළඟට සෝමනස්ස හිතේ ඇති වෙන සතුට. දෝමනස්ස අපේ හිතේ. ඒතකොට කයේ හා හිතේ ඇති වෙන වේදනා. අන්තිමට උපේක්ඛා. උපේක්ඛා කියන්නේ මධ්‍යස්ථ වේදනාව. ඊළඟට අවිජ්ජාව කියන එක ගැනත් අපි අහලා තියෙනවා. පටිච්චසමුපාද මුලින්ම ගන්නනවා. මෙන්න මේවත් ධාතු හැටියට වදා ආනන්දයේ මේ ධාතු 6 පිළිබඳවත් දැනීමක් තිබෙනවා නම් දකින්න පුළුවන් නම් ඒ විදර්ශනා ප්‍රඥා දකින්න භික්ෂුව ධාතු කුසල කියලා කියන්නේ මේ වචනයට සුදුසුයි කියලා බුදුරජාණන් වදාළා. දැන් ධාතු කොටස් 3 වර්ගයක් වදාළා. ඊළඟට නැවතත් ආනන්ද ස්වාමීන් තවත් තියනවාද වෙනත් පරයායක් මේ ධාතු කුසල භික්ෂුව කියලා කියන්නේ. නැත්නම් භික්ෂුව ධාතු කුසලයි කියලා කියන්න තවත් පරයායක් තිබෙනවා. සියා ආනන්ද තවත් ක්‍රමයක් තිබෙනවා කියලා වදාළා. ඊළඟට උන්වහන්සේ වදාරනවා ආනන්දේ තව ධාතු 6ක් තිබෙනවා. මොනවද ඒ? කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු. මේ කාම සම්පත් මේ විදිහට කාම ධාතුව කියලා වදාළා. ඒකෙන් නිකුත් වීම කාමයන්ගෙන් නික්මීම අදහස් කිරීම නෙක්ඛම්ම ධාතුව. ව්‍යාපාද ධාතු කියන්නේ අපේ හිතේ ඇතිවන තරහ වේගයක් තරහක් ඇති වෙනවා. පටිඝයක් ඇති වෙනවා. කෝපයක්. ඒක ව්‍යාපාද. අව්‍යාපාද කියන්නේ ඒකට අනිත් පැත්ත මෛත්‍රී හිත පහළ වෙනවා. අපේ හිතේ පහළ වෙන්නේ මේවා. එතන මේ දෙකත් ධාතු හැටියට වදාළා. එතකොට සෝමනස ධාතු, දෝමනස ධාතු, උපේක්ඛා ධාතු කියන්නේ මධ්‍යස්ථ බව දැනීම. ඊළඟට දැන් මෙතන කියවුණු අවිජ්ජා ධාතු, අවිද්‍යාව. දැන් මෙතන ධාතු 6ක් වදාලා මේ ධාතු 6 නෑ. කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු මෙතන කියන්නේ 4යි. ඊළඟට විහිංසා ධාතු හා අවිහිංසා ධාතු. විහිංසා කියන්නේ පින්නතුනේ සතුන්ට හිංසා කිරීමේ හිත් පහළ වෙනවා. විහිංසා සංකල්පය කියන්නේ සතුන් මරණ කියන මේ දරුණු හිත් පහළ වෙනවා එතනද. අර ව්‍යාපාද කියන්නේ තරහ. අව්‍යාපාද කියන්නේ මෛත්‍රිය. ඒවත් ධාතු හැටියට. එතකොට විහිංසා කියන්නේ හිංසා කිරීමේ අදහස. විහිංසා සංකල්පය. මේ විහිංසා විතර්ක අපිට ඇති වෙනවා. ඊළඟට ඒකට විරුද්ධ පැත්තම අවිහිංසා කියලා කියන්නේ. කරුණාව. මෙතන කියන්නේ අවිහිංසා කියන්නේ කරුණාව. අතන මෛත්‍රිය මෙතන කරුණාව. මේවත් ධාතු පින්නතුනේ.
දැන් අපි එතන ධාතු කීයක් කිව්වද කියලා නැවත ගණන් කරලා බලමු. කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු. එතත් 6යි හරි. කලින් එක පොඩ්ඩක් ඒක මේකට පැටලෙන්න ගියා. නමුත් එතන කලින් මම තෝරලා දුන්නා. මෙන්න මේ 6 තමයි නැවත වදාළේ. මේ ධාතු පිළිබඳවත් මේ ධාතු 6 පිළිබඳවත් දන්නවනම් දකින්නවනම් එපමණකින් භික්ෂුව ධාතු කුසල භික්ෂුව කියලා කියන සුදුසුයි කියලා වදාළා. නැවතත් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා සියාපන බන්තේ අඤ්ඤෝපරියාය. ස්වාමීන් තවත් ක්‍රමයක් තිබෙනවනේ මේ ධාතු කුසල භික්ෂුව කියන්නේ. සියාන තියෙනවා කිව්ව. බදාලා. කුමක්ද? ධාතු තුනක් තිබෙනවා. කාම ධාතු, තිස්සෝ ීමා ධාතුයෝ. ආනන්ද තිස්සෝ ීමානන්ද ධාතුයෝ. ආනන්ද ධාතු තුනක් තිබෙනවා. රූප ධාතු, අරූප ධාතු. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. කාම ධාතු, රූප ධාතු, අරූප. දැන් කාම ලෝකයේ ඇතුළත් වෙනවා කාම. රූප ලෝකයේ ඇතුළත් වෙනවා රූපාවචර. අරූප ලෝකයේ ඇතුළත් අරූපාවචර. කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන තුනක් මෙතන ධාතු තුනක් හැටියට කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. කාම ධාතු කියන්නේ පෙන්නන්නේ මේ කාම ලෝකේ. දැන් අපි කාම කියලා කතා කරන ලෝකේ දැන් ලෝකයේ 31කට බෙදුවොත් තල වශයෙන් කාම ලෝකයේ කියලා කොටසක් වෙන් වෙනවා. කාම ලෝකයට ඇතුළත් වෙනවා සතර අපායතන 4යි. මනුස්ස ලෝකයේ 5යි, දිව්‍ය ලෝක 6යි, 11යි. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපාවචර 4ක් තියෙනවා. මෙන්න මේවත් ඇතුළත් වෙනවා. ඒතකොට කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියලා තුනක් තිස්සෝ ීමා ආනන්ද ධාතුයෝ. මේ ධාතු තුන පිළිබඳවත් ආනන්දේ දැනීමක්, දැකීමක් තිබෙනවා නම් ඒනොත් එපමණකිනුත් භික්ෂුව ධාතු කුසල කියලා කියන්න යෝග්‍යයි සුදුසුයි කියලා වදාළා. නැවතත් ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් තවත් පරියායක් තිබෙනවාද කියලා වෙනත් පරියායක්. ඊටවත් තිබෙනවා කියලා වදාරලා ඊළඟට උන්වහන්සේ වදාරනවා සංකතාජ ධාතු අසංකතාජ ධාතු. සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හැදිච්ච ඔක්කොම මේ ලෝකේ සංකත. හේතුන්ගින් හා ප්‍රත්‍යයන්ගෙන් හැදිච්ච ඔක්කොම තියෙනවා. ඊළඟට අසංකත කියන්නේ පින්නොත් නිර්වාණය අසංකතයි. ආකාශයත් අසංකතයි. නිර්වාණය හැදිච්ච එකක් නොවේ අසංකතයි. හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හැදිච්ච දෙයක් නොවේනේ. හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හැදිච්ච ඔක්කොම විනාශ වෙනවා පින්නතුනේ. ඒවයි ලක්ෂණ තිබෙනවා. මේ සංකත කියන්නේ මොනවද? මේ සංකතවල ලක්ෂණ තියෙනවා. මෙන්න මෙහෙම සංඛාර කියලා කියනවා. සංඛාරවල ලක්ෂණ තුනයි. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් පේනවා, නැතිවීමක් පේනවා. දෙකක් තියෙනවා. ඊළඟට තියෙනවා කියන්නේ එක විදිහට තියෙනවා. තිතස්ස අඤ්ඤතත්තම්. පවතින එක වෙනස් වෙවි පැවතීමක් පේනවා. ළමලා අපි කුඩා දරුවා ගත්තාම අද අපි කුඩා කාලේ දැන් කුඩා දරුවෝ නැහැ. අපි දන්නේම නැහැ වෙනස් වෙනවා. මේක තමයි මේ වෙනස් වීම කියන්නේ. මේක තමයි අනිත්‍ය කියන්නේ පින්නතුනේ. මේක තමයි අනිත්‍ය. උපදිනවා, ඇති වෙනවා කිය හට ගන්නවා, ඒ වගේම නැසෙනවා. ඔය අතර පැවතීම එකාකාරව නැහැ. ස්ථිර පැවතීමක් නැහැ. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති තියෙන එක නිතරම වෙනස් වෙමින් යනවා. අනිත්‍ය කියන්නේ ඒකයි. මෙන්න මේ සංකත ධාතුව හා අසංකත ධාතුව කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හැදීමක් නැති නිසා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ ධාතු පිළිබඳව දැනීමක් දැකීමක් මේ ධාතු දෙක පිළිබඳව තිබෙනවා නම් ඒ භික්ෂුව ධාතු කුසල කියලා කියන්න අලං වචනාය කීමට සුදුසුයි කියලා වදාළා. දැන් පින්නතුනි ආනන්ද ස්වාමීන් වහන්සේ ධාතු කුසල බව ගැන ප්‍රශ්න කළා අවසానයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළනේ පඬිත භික්ෂුවක් වන්න තව කාරණා තුන ධාතු කුසල පමණක් නෙවෙයි ආයතන කුසල වෙන්නට ඕන. ඊළඟට වදාළ කිත්තාවතානුකමන්තේ ආයතන කුසලෝ හොති. ස්වාමීනි කොපමණකින් ආයතන කුසල කියලා කියන්න පුළුවන්ද භික්ෂුවට? උන්වහන්සේ වදාළ ආනන්දයේ ආයතන 6ක් තියෙනවා. අධ්‍යාත්මික බාහිර වශයෙන් ආයතන 6යි. ආයතන 6ක්. ආයතන කියන්නේ ඇයි පින්නතුනි? ආයතන කියද්දම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මේ ආයතන කියන නම විස්තර කරලා තිබෙන්නේ අපේ ආචාර්යවරු චිත්තචෛතසික ධර්මයන් විස්තර කරනවා. එකක්. එනිසා ආයතන කියලා කියනවා. ඒ වගේම තමයි මේ මතු මේවා පවත්වාගෙන යනවා. මේ සසර දිගට ගෙන යනවා පින්නතුනි ආයතනේ. නැවත මේවා තව තව දික් කර යනවා. මේ පවත්වාගෙන යනවා මේ රාමදුප ස්කන්ධ පරම්පරාව ආයතන. රැස් වෙන තැනට කියනවා ආයතන කියලා. මේ සසර දික් කරන හේතු. එතකොට මේ ආයතන කියන ඒවා අධ්‍යාත්මික බාහිර වශයෙන් 6ක් තිබෙනවා කිව්වා. අධ්‍යාත්මික 6යි බාහිර 6යි 12ක් තිබෙනවා. මෙතන උන්වහන්සේ දෙකම එකතු කළා අධ්‍යාත්මික බාහිර වශයෙන් 6ක් තිබෙනවා කියලා වදාළා. මොනවද මේ 6 පින්නතුනි?
චක්කුංචේව රූපේච. ඇහක් තිබෙනවා, චක්කු ධාතු තිබෙනවා, රූප තියෙනවා. ඊළඟට සෝතංච සද්දේච. කන තිබෙනවා, ශබ්ද තිබෙනවා. අර කලින් කියාපුවම තමයි. මෙතන දෙක ගන්නවා. ගානංච ගන්ධෙච. ඒතකොට නාසයක් තියෙනවා, ගඳ සුවඳ දැනෙනවා. මේ ප්‍රසාද රූප ගැන කියන මේ ඉන්ද්‍රියන්ගේ. ඒතකොට දිවක් තිබෙනවා, රස. ඊළඟට කය තිබෙනවා, ස්පර්ශ. දැන් මේ දැනෙනේව. එතකොට ඇහැට රූපය, කනට ශබ්දය, ඒ වගේම නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, මනසට ධර්ම. මෙන්න මේවා 6. දැන් 6ක් කිව්ව, මේවා 6ක් කිව්වේ දෙක. ඒක නිසා මේ අධ්‍යාත්මික බාහිර ආයතන 6ක් තිබෙනවා කියලා වදාළා. 6ක් අධ්‍යාත්මික කියන්නේ ඇස, කන, දිව, ශරීරයේ, මනස තමන් වෙත පවතින, තමන් ළඟ තිබෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියනවා පිට තියෙනවා, බාහිර ඒවා. ඔය දෙකම එකතු කරලා තමයි අධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන කියලා කිව්වේ. මෙන්න මේ ආයතන 12 පිළිබඳව ඥානාති පස්සති. ඒවා දකිනවා නම්, ඒ වගේම විදර්ශනා ප්‍රඥාව දකින්න පුළුවන් නම්, මාර්ග ප්‍රඥාවෙන් මේ දන්නව නම්, දකිනවා නම් මෙන්න මේවා ඒ භික්ෂුව ආයතන කුසල කියලා කියන්න සුදුසු වෙනවා කියලා වදාළා. දැන් කාරණා දෙකක් අර 4න් පැහැදිලි වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ආනන්ද ස්වාමීන් වහන්සේ කිත්තාවතානකෝ භන්තේ පටිච්චසමුපාද කුසලෝ භික්ඛූති අලං වචනාය. කොපමණකින් ස්වාමීනි භික්ෂුව පටිච්චසමුපාද කුසලයි කියන සුදුසුද? නාසි වදාරනවා මේ විදියට. දෙබික්කවේ. භික්ඛු ඒවං පජානාති. භික්ෂුන් වහන්සේ මෙන්න මෙහෙම දන්නවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේක තියෙන කල්හි මේ දේ තිබෙනවා. මේ උපන්නාම මේ දේ උපදිනවා. ඉමස්මින් සති, මේක තියෙනකොට, මේක තියෙන කල්හි ඉදං හෝති, මේ දේ තියෙනවා, තිබෙනවා. ඒ වගේම මේක උපන්නාම මේ දේ උපන්නාම මේ දේ උපදිනවා. ඊළඟට ඉමස්මින් අසති, මේ දේ නැත්තම් ඉදං මේක නැහැ. ඒ වගේම මේ උපන්නේ නැත්තම් ඒකත් හටගන්න උපදින්නේ නැහැ කියලා. මේක මේ සූත්‍රයේ න්‍යාය කෙටියෙන් කියාපු. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. යදිදං අවිජ්ජා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලආයතනං, සලආයතන පත්‍යා පස්සෝ, පස්ස පත්‍යා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදානං, උපාදාන පත්‍යා භවෝ, භවපත්‍යා ජාති, ජාති පත්‍යා ජරා, මරණං, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. ඒවමේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ පටිච්චසමුපාද න්‍යාය පින්නතුනේ. අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන සංඛාර උපදිනවා. සංඛාර නිසා විඥානේ, ඒකට විපාක විඥානේ උපදිනවා. නැවත තැනක උපදිනවා. ඒ විඥානේ ප්‍රතිසන්දි විඥාන නිසා විඥානපත්‍ය නාම රූපං, නාම රූප පහළ වෙනවා. නාම රූප පහළ වුණ නිසා නාම රූප ප්‍රත්‍ය කොටගෙන ආයතන 6 පහළ වෙනවා. අර මං කියපු ආයතන චක්කායතන ආදී 6 පහළ වෙනවා. ආයතන පහළ වීම නිසා ආයතන ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය පහළ වෙනවා. ඇස තියෙනකොට රූප වෙනවා, කන තියෙනකොට ශබ්ද වෙනවා. මේ ආයතන නිසා ඊළඟට ස්පර්ශය පහළ වෙනවා. එතකොට පස්සපච්චය වේදනා, ස්පර්ශය ඇති වෙනකොට යම්කිසි විඳීමක් වෙනවා. එතන විඳීමක් වෙනවා. අන්නේ විඳීම නිසා තණ්හාව ඇති වෙනවා. විඳීමෙන් ආසාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට වේදනාපච්චය තණ්හා, අන්න අපිට තණ්හාව උපදිනවා. තණ්හාපච්චය උපාදානං, තණ්හාව ඇති වුණා මේක උපාදාන කරගන්නවා, ග්‍රහණය කරනවා, අල්ලනවා. උපාදානපච්චය භව, ආන්නේ නිසා භවය ඇති වෙනවා, උත්පත්ති භවය. ඊළඟ භවපච්චය ජාති, ඒ භවයේ ප්‍රත්‍ය කරගෙන හේතු කරන උපතක් ඇති වෙනවා, ජාතිය ඇති වෙනවා, උපදීම හැට ගන්නවා, හට ගැනීමක් ඇති වෙනවා. ජාතිපච්චය, ඔය උපදීම නිසා ජරා, මරණං, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. එතකොට ඒ ජාතිය නිසා ජරාව, මරණය, ශෝක පරිදේව, දුක්ඛ දුක් දොම්නස් උපායාස මේ ඔක්කොම හැදෙනවා. දුක් 14ක් ඇති වෙනවා. ඔය විදිහට හොයලා බලුවා. ඊළඟට ඒව මේ තස්ස දුක්ඛක්ඛන්දස්ස, මේක එකක් කරලා ගන්නවා දුක්ඛස්කන්ධය කියලා. මෙන්න මේ විදිහට මේ දුක්ඛස්කන්ධයාගේ ඉපදීම වෙනවා කියලා වදාලා. සමුදයෝ හෝති, හට ගැනීම වෙනවා.
මේක තමයි අපි මේ ඇති වෙලා මේ අපි පැවතියගෙන එන්න ඕනේ ක්‍රමයට. යම් තැනක දැන් ඊළඟට වදාරනවා අනිත් පැත්තට. ප්‍රතිලෝම වශයෙන්. අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව ඉතුරු නොකොට මදක්වත් ඉතුරු නොකොට නිරෝධයටපත් කිරීමෙන් සංඛාර නිරෝධ සංඛාර නැති වෙනවා. සංඛාර නිරෝධයෙන් අනිත් ඔක්කොම මේ විදිහට නැති වෙනවා. අපිට කාලේ ඉක්ුත් වෙන්න යනවා කියලා දැනුම් දෙනවා. එතකොට අපේ දේශනාවේ වැදගත් හරිය තව ටිකක් තියෙනවා. එතකොට මේ විදිහට අවිද්‍යාව නැති කිරීමෙන් සංස්කාර නැති ඔය ආකාරයෙන් දැන් දිගටම අර කියාගෙන ගියක ලිහිගෙන යනවා. ඒක තමයි එහෙම ගියහම දැන් අන්තිමට මොකද්ද? අපට මෙන්න මේ සසර දුකෙන් මිදෙන විදියට ඒ මෙතස් කේවලස්ස දුක්ඛස්කන්ධස්ස නිරෝධෝ හෝති. මේ හුදු දුක්ඛ ස්කන්ධයාගේ නිරුද්ධ වීම නැතිවීම වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඔය විපස්සී ආදී බෝධිසත්වරු කල්පනා කළා. මේ ජරා මරණ ඇති වෙන්නේ ඇයි? උපත නිසා ඇති වෙන. උපත ඇති වෙන්නේ ඇයි? ක්‍රමයෙන් පස්සට ගියා. ආන්නේ ඇත්තවද? මේකට කියනවා පින්නතින් මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේක තිතාවසා ධාතු ධම්මාදිපිත. මේක බුදුරජාණන් වහන්සේ ඇතත් නිතත් ලෝකේ පවතින తত্ত্বය ස්වභාවයයි. ඒක බුදුවරයෙක් පමණයි මේක සොයා දැනගන්නේ අවබෝධ කරගන්න. වෙන කෙනෙකුට බෑ. නැත්තම් මේක හැමදාම ලෝකේ පවතින ආකාරය. මෙන්න මේක මේ පිළිබඳව දැනීමක් දැකීමක් තිබෙනවා නම් පටිච්චසමුපාද කුසල කියලා ඒ භික්ෂුවට කියනවා කියලා වදාළා. ඊළඟට තියෙන පිළිවෙල ඨානාඨාන කුසල. හතරවෙනි කාරණය. උන්වහන්සේ අහුව මේ ඨානාඨාන කුසල කියන්නේ කොපමණින්ද කියලා. මේකේ තියෙන ගොඩාක් විස්තර. ඨානාඨාන කුසල කියනකොට පින්නතුණි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අට්ඨාන කරුණු. මේ කියන්නේ ඇති වෙන පවතින නැති කරුණු පිළිබඳව මෙන්න මේ විදිහට දේශනා කරන්න පින්නතුණි කිත්තාවතාපන බන්තේ ඨානාඨාන කුසලෝ භික්ඛුතේ ලං වචනා. ස්වාමීනි කොපමණකින් මේ ඨානාඨාන කුසල භික්ෂුව කියලා කියන්නේ සුදුසුද කියලා අහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්නතුණි මෙන්න මේ ආකාරයට යම් කිසි සෝවාන් පුජ්‍යලයක් අට්ඨාන මේතං අනවකාශෝ යම් ditthi සම්පන්නෝ පුද්ගලෝ කංචි සංඛාරං නිච්චතෝ උපගච්ඡි. මේ සෝවාන් පුජ්‍යලයක් කියලා අපි කෙටියෙන් කල්පනා කරමු. සෝවාන් පුජ්‍යලයක් කවදාවත් කිසිම සංස්කාරයක් නිත්‍යයි කියලා ගන්නෙ නැහැ කියන එක. අට්ඨාන මේතං අනවකාශෝ මෙහෙම ගන්න සුදුසුකමක් නැහැ. අට්ඨාන මේතං මේක නැහැ පවතින්නේ. අනවකාශෝ අවකාශයක් නැහැ. අර විදිහට සෝවාන් පුජ්‍යලයකට කිසිම සංස්කාරයක් නිත්‍යයි කියලා ගන්න නැහැ. ඒක දන්නවා. අන්න ඒ කාරණාව දැනගන්නවා. පජානාති. ඊළඟට ඨාන මේතං මෙන්න මේ විදිහ එකක් තියෙනවා. ප්‍රත්‍යඥ පුජ්‍යලය මේවා නිත්‍ය වශයෙන් ගන්නවා. අන්න එහෙම දෙයක් නම් තිබෙනවා. ඒකත් දැනගන්නවා. ඒකත් උන්වහන්සේ දැනගන්නවා. ඊළඟ ඒ ඨාන කුසල එකක්. ඊළඟට දේශනා කරනවා සෝවාන් පුජ්‍යලයේ කවදාවත් කිසිම සංස්කාරයක් සැපයි කියලා ගන්නෙ නැහැ. ප්‍රත්‍යඥ පුජ්‍යලය ගන්නවා. ඒකත් දැනගන්නවා. සෝවාන් පුජ්‍යලයේ කවදාවත් ආත්මය කියලා කිසිම ධර්මයක් ගන්න නැහැ. මේ ධම්ම කියලා කියන්නේ නිවනට ඇතුළත් කියලා. අතන සංඛාර කිව්වේ නිවන නැතුවනේ. ධම්ම කියන්නේ නිවනවත් ගන්නෙ නැහැ. ආත්ම වශයෙන් කිසිම දෙයක් ගන්නෙ නැහැ සෝවාන් පුජ්‍යලය. ප්‍රත්‍යඥ පුජ්‍යලය ගන්නවා. ඒකත් දැනගන්නවා. ඊළඟට සඳහන් වෙනවා සෝවාන් පුජ්‍යලය පින්නතුණි කවදාවත් මව මැරීම කරන්නේ නැහැ. ප්‍රත්‍යඥය කරනවා. ඒකත් දන්නවා. පියා මැරීම කරන්නේ පංචානන්තරික කර්ම ඒ කෙටියෙන් මතක තියාගන්න. පංචානන්තරික කර්ම කරන්නේ නැහැ. ප්‍රත්‍යඥය කරනවා. ඒකත් අවබෝධ කරගන්නවා දකිනවා. පජානාතියව දැනගන්නවා. මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම බුදුරජාණන් ශරීරයේ ලේසල වීම සංඝ ભેද කර්මය. ඔතන ටික. දැන් එතන පහක් අපි කෙටියෙන් කිව්වා. ඊළඟට තියෙනවා පින්නතුනි සෝවාන් පුජ්‍යලය කවදාවත් අන්‍ය ශාස්ත්‍රවරයෙක් සරණ යන්නේ නැහැ. කවදාවත් වෙනින් ශාස්ත්‍රවරයෙක් සරණ යන්නේ නැහැ. ප්‍රත්‍යඥය සරණ යනවා වෙනින් ශාස්ත්‍ර. අන්න ඒකත් දැනගන්නවා. මේ භික්ෂුව මේ දැනගන්නවා. එතන දැන් මෙතන කාරණා අපි කීපයක්ම කිව්වා. ඊළඟට තියෙනවා පින්නතුනි මේ සෝවාන් පුජ්‍යලයා මේවයින් වළකිනවා වගේම ඊළඟට අට්ඨාන මේතං අනවකාශෝ මේ ලෝක ධාතුව තුල බුදුවරු දෙනමක් එක විට පහළ වෙන්නේ නැහැ. එක බුදුරෙක් පහළ වෙනවා. ඒකත් දැනගන්නවා. අට්ඨාන මේතං අනවකාශෝ තව එකක්. සක්විති රජවරු දෙදෙනෙක් එක විට පහළ වෙන්නේ නැහැ. එක්කෙනෙක් පහළ වෙනවා. ඒක දැනගන්නවා. ඒ වගේම පින්නතුනි
ස්ත්‍රියක් කවදාවත් බුදු බවට පත් වෙන්නේ නැහැ. පුරුෂයෙක් බුදු බවට පත් වෙනවා. ඒකත් දැනගන්න. ස්ත්‍රියක් කවදාවත් සක්විති රජ බවට පත් වෙන්නේ නැහැ. පුරුෂයෙක් සක්විති රජ බවට ඒකත් දැනගන්නවා. ඊළඟට පින්නතුනේ ඊළඟ කාරණාව තමයි ස්ත්‍රියක් කවදාවත් සක්‍රත්වයට පත් වෙන්නේ නැහැ. සක්‍ර දේවේන්ද්‍රයට. පුරුෂයෙක් පත් වෙනවා. ඊළඟට මාරදිව්‍ය පුත්‍රයා වෙන්නේ නැහැ ස්ත්‍රියක්. පුරුෂයෙක් වෙනවා. ඊළඟට බ්‍රහ්මත්වයට පත් වෙන්නේ නැහැ ස්ත්‍රියක්. පුරුෂයෙක් තමයි පත් වෙන්නේ. දැන් ස්ත්‍රීන් භාවනා කරලා බ්‍රහ්ම ලෝක උපදිනවා. ස්ත්‍රී පුරුෂ නැහැ එතන. ස්ත්‍රියක් නැහැ. උපදිනවා. මෙන්න මේ විදිහට මේ ස්ත්‍රියක් පිළිබඳවත් මෙහෙම දේශනා කරනවා. ඒවා අට්ඨානයි අනමකාසෝ වෙන්නේ නැහැ ඒවා. නොවන දේවල්. ඒවත් දැනගන්න. වෙන දේත් දැනගන්න. පුරුෂයෝ හැම වෙනවා. ඒකත් දැනගන්නවා. ඊළඟට පින්නතුනි අපි කයෙන් වචනයෙන් හිතින් මේ කෙටියෙන් මතක් කරන්නේ හිත කය වචනයෙන් තුන්දොරින් වැරදි කරනවා. අකුසල කරනවා. ඒ අකුසල වල කවදාවත් ඉෂ්ඨකාන්ත මනාප විපාකයක් උපදින්නේ නැහැ. එහෙම උපදිනවයි කියනවනම් ඒක අට්ඨාන මේතං අනවකාසෝ වෙන්න බෑ නේතං ඨානං විජ්ජති. ඒක වෙන්නේ නැහැ. අපි කයින් හිතින් වචනෙන් කරන වැරදි වලට කවදාවත් යහපත් ඉෂ්ඨ විපාකයක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඒකත් දැනගන්නව අපි කයින් වචනයෙන් කවුරු හරි කයින් වචනයෙන් හිතින් කරන වැරදි වලට අනිෂ්ඨ විපාක ලැබෙනවා. දුක් විපාක ලැබෙනවා. අකාන්ත විපාක, අමනාප විපාක ලැබෙනවා. ඒකත් දැනගන්න. ඊළඟට කයින් වචනයෙන් හිතින් සුචරිත ධර්ම කරන අය, දුස්චරිත නෙවෙයි. පවෙන් වැළකීච්ච සුචරිත ධර්ම කරන අය, සතුන් මැරීම ආදීන් වළකිනව, ඒ වගේම කාමී වචනයෙන් කරන වැරදි වලින් වරඟ මුසාවාද ආදී ඔය ඊළඟට හිතින් කරන අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට දස අකුසල් බෙදෙනකොට මෙන්න මේ වයින් වැළකීච්ච කෙනා කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතෙන් යුක්තයි. මේ තුනේම කවදාවත් අනිෂ්ඨ විපාකයක් උපදින්නේ නැහැ. යමෙක් කියනවා නම් මේ හේතු කොට මේන් අනිෂ්ඨ විපාක උපදිනවා කියලා නේතං ඨානං විජිත. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ වයින් උපදින්නේ මොනවද? ඉෂ්ඨකාන්ත මනාප විපාක උපදිනවා කියන මේ කාරණයක් දැනගන්න. හොඳ දෙයක්. ඊළඟට පින්නතුණි කාය දුච්චරිත සමංගී කියලා කියනවා. කාය දුච්චරිත සමංගී කියන්නේ කයින් දුස්චරිත කරන කෙනා. වචී දුච්චරිත සමංගී කියනවා වචනයෙන් දුස්චරිත කරන කෙනා. මනෝ දුච්චරිත සමංගී කියන්නේ මනසින් දුස්චරිත කරන කෙනා. ඔය වගේ පුජ්‍යලයක් ඉන්නවනම් කවදාවත් එයා සුගතියක උපදින්නේ නැහැ කියලා ඒ හේතුවෙන් වෙන හේතුවකින් නෙමෙයි සම්නිදාන තප්පච්චය. ඒ කය හිත වචන කියන තුන්දොරින් වැරදි කරන පුජ්‍යලයා සුගතිය ඒ හේතුවෙන් උපදින්නේ නැහැ කියන බව දැනගන්නවා. අට්ඨාන මේතං අනවකාශවාන් එහෙම ඉපදෙන්න අවකාශයක් නැහැ, ඉඩක් නැහැ. ඒතං ඨානං විජ්ජති. ඒක දන්නවා. පජාන. ඊළඟට අර කාය සුචරිතාදී හොඳ දේ කරන කෙනා නරක තැනක උපදිනවා කියනවනම් එයා අපායක මරණින් මතු අපාය උපදිනවා නම් කියන එකක් වෙන්නේ නැහැ. ඒකක් දන්නවා. අට්ඨාන මේතං අනව එහෙම වෙන්න බෑ. අර කාය දුච්චරිත කරන කෙනා එයා උපදින්නේ කාය සුවේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාත නිරයන් උපජ්ජති. කාය දුස්චරිත කරන කෙනා ඒ හේතුවෙන් සම්නිදාන තප්ප ඒ හේතුවෙන් එයා ගිහිලා උපදින්නේ කොහෙද? අපාය නිරය මෙයා තැන්වල. අර සුචරිත කරන කෙනා උපදින්නේ ඒ හේතුවෙන් උපදින්නේ සුගතිවල. මෙන්න මේ ටික තමයි ඊළඟට දේශනා කරන අට්ඨාන මේතං අනව මේ සිදු නොවන කරුණු හා සිදු වෙන කරුණු. මේ දේශනාව අවසානයේදී මේ කෙටියෙන් මතක් කළේ තේරෙන්නට ඇති සාමාන්‍යයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළ නිමා වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝම සතුටටපත් වුණා. අච්චරියම් බන්තේ අද්භුතම් බන්තේ. ස්වාමීනි බොහොම ආශ්චර්යයි අද්භුතයි මේ දේශනාව. මේකට කියන ධර්මපරියාය කුමක්ද නම කියලා. ආන්නෙතින් තමයි කිව්වේ බහුධාතුකෝ තිබි ආනන්ද ධාරේ බහුධාතුක කියලා දරන්න. ඊළඟට වදාලා බහුධාතුක පමණක් නොවේ. චතු පරිවර්ත කියලා දරන්න. ළඟට ඒ දෙකයි. ධම්මාදාස කියලා දරන්න. මේ නම් ගණනම දේශනා කරා. අමත දුන්දුබී කියලා දරන්න. අනුත්තර සංඝාමිරිය කියලා දරන්න කියලා මේ සූත්‍රයේ නම් පහක් බුදුරජාණන් අනුමත කළා. අවසාන වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ බොහොම සතුටටපත් වුණා. ඉදමෝච භගවත්තමනෝ ආයස්මානන්දෝ භගවතෝ භාෂිතං අභිනන්දු. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනාවට සතුටු වුණා කියලා සූත්‍රය නිමා වෙනවා. අග හරිය මම කෙටියෙන් මතක් කළා. ඔක්කොම සූත්‍රය ප්‍රකාශ කළා මෙතෙන්. මේක තමයි බහුධාතුක සූත්‍රය කියන්නේ. ඒතර ධාතු කොටස් ගොඩාක් ගැන කිව්වනේ.
වදාළන එක නිසා බහුධාතුක වෙන්න එක සුදුසුයි. දැන් අපේ පින්නතුන්ට මේ බහුධාතුක සූත්‍රයේ ප්‍රමාණවත් කාලයක් අරගෙන අපි දේශනා කළා. ඊට වඩා විස්තරාත්මකව දේශනා කරන්නට අපට කාලය හරස් වුණා. දැන් කල්පනා කරගන්න. ඊටාම උතුම් ධර්ම දේශනාවකට මේ සවන් දුන්නේ අපි සත්‍යෝ පුජ්‍යලෝ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් එහෙම එකක් නැහැ. මේ ස්කන්ධ ධාතු ආයතන පුඤ්ජ තියෙන්නේ. ස්කන්ධ කියන්නේ මොනවද? පංචස්කන්ධයක් තියෙන්නේ අපට. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ. මේ ස්කන්ධ පහයි අපිට. මේක තමයි අපි සත්‍යයේ පුජ්‍යලේ කියලා ගන්න. ඊළඟට ආයතන වශයෙන් බෙදුවොත් ආයතන 12යි අපි. ඒක තමයි සත්‍යයේ පුජ්‍යලේ ගන්න. ධාතු වශයෙන් ගත්තොත් 18ක් තියෙනවා. තවත් ක්‍රමයෙන් අර ධාතු කි 6 දේශනා කරා. මේවා අපි සත්‍ය පුජ්‍යල වශයෙන් ගන්න ඒවා අපි කවුරුත් හිතන්නේ එහෙම ගැඹුරින් කල්පනා කරනකොට බුද්ධ දේශනාවට අනුව බලනකොට මේ අපි කවුරුත්ම නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ සත්වයක් කියලා ගන්න දෙයක් නෑ. ජීවයක් කියලා ගන්න ධාතු මාත්‍රයයි. ශුන්‍යෝ ශූන්‍යයි ආත්ම වශයෙන් ශූන්‍යයි. ඔය වෙනත් දාර්ශනිකින් ආත්මය ගන්නවා අපේ බුදුරජාණන් ආත්ම වශයෙන් ශූන්‍යයි. මෙන්න මේ වගේ ගැඹුරු දේශනාවක් පින්නතුන් මේ ඉදිරිපත් කරන්නේ. මා හිතනවා අපේ පින්නතුන්ට සෑහෙන දුරකට හෝ මේ දේශනාව තේරුම් ගන්න මේ අනුව හැකියාවක් ලැබුණා කියලා. ඉතින් මේ හැමදෙනාම මේ උතුම් ධර්මයට සමන් දීමෙන් උදා කරගත්තේ අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක්. දැන් ඉතින් මේ සියලු පින් අනුමෝදන් කළ යුතුයි. කැලණිය වනවාසල පදිංචි KW සුබසිංහ මහතා ඇතුළු පවුලේ සම විසින් මේ පුණ්‍යානුමෝදනාව පවත්වන මෙම පින්කම සඳහා සහභාගී වන සියලු දෙනාගේ නමින් මියගිය දෙමව්පියන් හා ඥාති මිත්‍රාදීන් හට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන කාරණාව ඒක. ඉතින් මේ සියලු පින් මෙට සහභාගී වුණා වූ හැමදෙනාගේම නමින් පරලොව ගියා වූ දෙමව්පියන් ඥාති මිත්‍රාදීන් හට මේ පින් ලැබේවා. ඒ හැමදෙනාමත් අපේ පින් අනුමෝදන් විය හැකි තාක් දෙනා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙමින් අජරාමර සංඛ්‍යාතමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියනවා. ඊළඟට බලාපොරොත්තු වෙනවා නොබෝ දිනකදී විවාහ දිවියට පාත බීමට බලාපොරොත්තු වන තම පුතුණුවන්ට හා එම දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම දරණාගම කුසලම් සානිසල් බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ දේශක ස්වාමීන් වහන්සේට ලෝකවාසී සිල්ගුණ දම්පුරණ ගිහි පැවිදි උතුමන්ට රට ජාතිය ආගම බේරාගත් රණවිරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සහ ගෞතම බුදු සත්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස ධර්ම දානයේ පින්කම හේතු වේවා කියලා. දැන් අපි කල්පනා කරගන්න මේ උදාාර පින්කම සිද්ධ කළ ආශිර්වාද ප්‍රාර්ථනා කරන නොමෝ දිනක විවාහ ප්‍රාප්ත වන්නට සූදානමින් අපේක්ෂකව ඉන්න අපේ තරුණ මහත්මයාට පුතුණුවන්ට ඒ වගේම දියණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා. රත්නත්‍රේ අනන්ත ගුණ බලයෙන් මේ ධර්ම දේශනාවේ කුසල බලයෙන් ඒ දෙපළගේ අනාගත ජීවිතයේ වාසනාවෙන් වාසනාවටපත් වේවා. තුනුරුවන්ගේ සරණ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඊළඟට දරණාගම කුසලම් ස්වාමීන් වහන්සේ මේ බෞද්ධ නාලිකාවේ හැම දිනාට කාර්ය මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ආශිර්වාද කරනවා. ඒ වගේම ලෝකවාසී සිල්ගුණ දම්පුරණ ගිහි පැවිදි උතුමන්ට රට ජාතිය ආගම බේරාගත් රණවිරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් අරමුණ මේ ආකාරයෙන් මේ බලාපොරොත්තු වන හැම දිනාටම මේ උදාාර කුසල බලයෙන් රත්නත්‍රේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා. කරදර බාධක අපල දුරු වේවා. හැම දිනාටම රත්නත්‍රේ අනුභව බලයෙන් ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත් වැඩේවා කියලා සාදු කියන්නේ. ඊළඟට මේ උදාාර පින්කමේ හොඳම බලාපොරොත්තුව මෙම ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මෙම ධර්ම දානමේ පින්කම හේතු වේවා කියන කතමයි. අපි ටිකක් ගැඹුරු ධර්මයක් දේශනා කළ සත්‍ය පුජ්‍යල වශයෙන් අපි කල්පනා කරන ආකාරයේ වැරදි කියන බවට මෙයින්මත් අපේ පින්නතුන්ට යම් ධර්මඥානයක් ඇති වෙන්නට ඇති. මේ ආකාරයෙන් ධර්ම අවබෝධයෙන් සිව්සත් ධම් අවබෝධයෙන් මේ කුසල බලයෙන්ම මේ හැම දිනාගෙම පැතුම පරිදි ගෞතම බුදු සසුනේදී මේ බුද්ධ ශාසනයේදීම ලෝතුරු අමා මහ නිවනින් සැනසීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණ මේ කුසලානිසංසෙන් හැම දිනාටම උතුම් නිවන් සුව ලැබේවා.
අද සූත්‍ර ධර්ම දේශනාව තුළින් මජ්ක්‍ධිම නිකායේ බහු ධාතුක සූත්‍රය පාදක කරගනිමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේ සූත්‍ර ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුණා. අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අද ධම්සභා මණ්ඩපයේට වැඩමකට වදාළ දෙල්දුව විවේකාරාමාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති ත්‍රිපිටක වාගීශවරාචාර්ය පූජ්‍යපාද කිරින්දේ චන්දසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පෙන්වමා සිටිමු. ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරමින් මේ සසුන් කෙත දහමින් පෝෂණය කරන්නට අවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ලැබේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු. අද